ආයිබෝවන් ආදර දුවේ පුතේ අම්මේ තාත්තේ අද අපි 9 පන්තියේ 13 වෙනි පාඩමේ අපි ගිය සතියේ කරා ජීවිතය කරා scientific notation කියන එක විද්‍යාත්මක අංකණය. අද අපි කරන් යනවා rounding off කියන එක. මේ සංඛ්‍යා වැටීම කියන මාතෘකාව. අපි මේ මාතෘකාව අපි යන්නේ ඉස්සෙල්ලා අපි මේ අවස්ථාවේ අපි දැන් හැමෝම අපි හැමදාම අපි ආලෝචනය කරනවා. මේ අවස්ථාවේ ආලෝචනය කරන හැමෝම මේ අපේ රටේ තියෙන මේ තත්ත්වයේ ඉක්මනින්ම තුරව වෙලා අපේ ඉස්කෝලේ ඉක්මනින්ම ඉස්කෝලේ යන්න පුළුවන් වෙන්න තාත්තම්මලා හොඳ ජීවිතයක් හොඳ මේ හැකි ඉක්මනින් තමුන්ගේ රැකියාව පොදින් කරගෙන ආර්ථික මට්ටම ඉහළට අරයන්ද ඒ අවශ්‍ය ශක්තිය දෙහිණිය ඉරලා හැමෝම පුංචිරව ආලෝචනය කරමු. අපි යන්නේ අද සාකච්ඡා කරමු සංඛ්‍යා වැටීම කියන එක. Rounding off the numbers. මේ සංඛ්‍යා වැටීම කියන්නේ මොකක්ද? ඔය සාමාන්‍ය ජීවිතේ වල අහලා තියෙනවා මෙහෙම නංගිමනේ. දැන් අහලා තියෙනවා මේ වැටීම නේද? දැන් වැටීම කියන්නේ ඒ සිංහල භාෂාවේ තේරුම වැටීමනේ තව එකක් කියනවා වැටීම කියලා කියන්නේ මොකද්ද? වැටීම කියන්නේ ඒ පොලිසියේ වතනන්නේ නේද? මොහරි මේ පුරු කන්දායම වටරනවා නේද? මේක නෙමෙයි මේ වචනේ නෙමෙයි වැටීම. වැටීම කියන්නේ ඒ කියන්නේ මෙහෙම දෙයක්. වැටීම කියන්නේ අපි හිතමු අපිට කිසියම් සංඛ්‍යාවක් අපිට උදාහරණ ඉස්කෝලේ ඉන්දුව 2483. අපි සාමාන්‍යයෙන් මෙහෙම කියද්දි තියා අපහසුනේ මේක මතක තියාගන්න. අපි ඉන්න කියනවා ඉස්කෝලේ 2500 ඉන්නවා කියලා අපි කියනවා. මෙන්න මේක වැටීමේ එක් අවස්ථාවක්. මේ තව උදාහරණයක් ගමුකෝ. අපි හිතමු සම්පූර්ණ මේ වල ගමේ ඉන්නවා කුංචි ළමයි 28ක්. අපිට අපි ආසන්නව කියනවා 30ක් කියලා. තව එකක් බලමු. අපිට 19790. මේක අපිට නේසීනේ මත තියාගන්න කියයි කිව්වොත් මේක නේසි පහසු. මෙහෙම කිව්වොත් එකපාරම තියා ඔළුව තියන්නේ නැහැ නේද? දැන් අපි ඇත්තම සංඛ්‍යාවට අවශ්‍යයි. නමුත් 20000 කියන අපිට නුවහම තියා පහසු වෙන්නේ. මෙන්න මේ අවස්ථාව කියලා මොකන්ද? වැටීම කියන. වැටීම නියුපදේ අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ 10 ගුණාකාර 100 ගුණාකාර 10 ගුණාකාර අපිට අවශ්‍යයි. හැම සංඛ්‍යාවක්ම වැටෙුවේ පස්සේ අවසානයේ එක්ක බිඳුව ඉතුරු වෙයි. නැත්නම් අවසාන බිඳු දෙකක් තියෙයි අවසාන ඉලක්කමට. නැත්නම් බිඳු තුනක් තියෙයි අවසාන උත්තරයට. උදාහරණයක් ගත්තොත් අපි 73 ගත්තොත් ඒක අපි ආසන්න 10ට වැටෙුවොත් 70 වෙනවා. අපි හිතමු 99 කියලා. 99 ආසන්න 100ට වැටෙුවොත් ඒක 100 වෙනවා. දැන් දැක්කම දැන් 10ට වැටෙුවොත් බිඳු 1යි. 100ට වැටෙුවොත් බිඳු 2යි. අපිට මෙහෙම දැන් බිඳු 3 ඉඳලා මොකද එන්න ඕනේ? ඒක මේක ආසන්න 1000ට වද යන්න ඕන. මොකද 1000 කියලා බිඳු 3ක් නේ. ඒ කියන්නේ අපිට මෙහෙම 9150. මේක ආසන්නව කීයද එනවා? 9150 ආසන්නව කීයද? 9000යි. දැක්කනේ? හරි අපිට මේක එක එක අපි දැන් මේක පැහැදිලි කරමු. දැන් මම මේ පොඩි මොකද මේ උදාහරණයක් දුන්නේ මේ වැටීමේ පොඩි අදහසක් ගන්න. ඒක වල මේකයි ඔළුවේ තියෙන්න ඕනේ. සංඛ්‍යාව ආසන්න 10ට මත යද්දී අවසානයේ බිඳු 1යි තියෙන්න ඕනේ. 100ට වැටුවොත් බිඳු 2ක් තියෙනවා අවසාන උත්තරේ. අවශ්‍යයි මිනිමම් 1000ට වැටුවොත් 3ක් තියෙනවා. Fine. Then if you rounding off to the nearest 10, there are only 1 zero. If it nearest 100, only 2 zeros. If it 1000, there are 3 zeros. This is the theory. අපිට යනම් උදාහරණ මේ වරත් මේ වර ස්ක්‍රීන් එකේ වැටෙයි පුංචි මේ හැදින්වීමක්. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් බුද්ධි ඩිෆිනිෂන් එක වැටේ. ඒක ලියාගන්න පොළපෑනේ. ඒක ලියාගත්ත පස්සේ අපි ඒක මේ පාඩම අපි ඊපස්සේ පිළිවෙල කරමු. ඊපස්සේ අපි පළවෙනි මාතෘකාව වෙන්නේ සංඛ්‍යාව ආසන්න 10ට වැටීම. Rounding off the number to the nearest 10.
ඉතින් පුතේ අපිට සංඛ්‍යාවක් ආසන්න 10ට වත යද්දී අපි 10 ගුණාකාරයේ සම්බන්ධයෙන් වලට දරුවක් තියෙන්න ඕන. multiples of 10. අපි මේක පස්සේ 6 පන්තියනේ. වල 10 ගුණාකාර. ඉස්සරහ 10 ගුණාකාරයේ 10 වල 10 එකේ බලය. 10යි. ඊළඟ මොකන්ද? 10 දෙකේ බලය. 10^2 100යි. ඊට 10 තුනේ බලය 1000යි. හරි. ඔය තියන්නේ හැබැයි මේ තියෙන්නේ මේ සර්ලිමේ හැබැයි 10 මේ තිබුණේ 10 බලය ලිව්වේ. හරිද? දැන් 10 ගුණාකාර කියන්නේ මොකන්ද? දැන් මේ ලිව්වේ 10 බලය. දැන් 10 ගුණාකාර කියන්නේ 10 20 30 40 50 60 වගේ ඔය තමයි 10 ගුණාකාර කියන්නේ. මම මේක ලිව්වේ වරත මේ සම්බන්ධයෙන් වරත දෙකේ වෙනස වරත අවබෝධයක් තියෙන්න ඕන. 10 එකේ බලය 10 දෙකේ බලය 10^3 කියන්නේ 10 තුනේ බලය මේ 10 බලයක් power of 10 මේ තියෙන 10 ගුණාකාර. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අවසාන ඉලක්කම බිඳුව වෙන්න ඕන. 0 වෙන්න ඕන. එතකොට මේ සංඛ්‍යා කීපයක් ලිව්වා. ලියලා මම මේ ලිව්වා මේ පහළ 10 ගුණාකාරයේ low multiples of 10 ඉහළ 10 ගුණාකාරය upper multiples of 10. ඇයි මම මෙහෙම ලිව්වේ? අපි දැන් අපි උත්තරයක් ගන්න එපා. අපි බාතුව මොකද්ද? සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම. rounding of the number to the nearest 10. හරි. එහෙනම් 73 කියන එක 73 දෙපැත්ත කියන සංකලනය මොකද්ද? 70 සහ 80. උදාහරණ ඒක දන්නවනේ කියන්න ඕනේ නෑනේ. 73 දෙපැත්තේ ඉන්නේ 70 සහ 80. දැන් 70 තියෙන්නේ මොකද්ද දෙපැත්තේ 10 ගුණාකාර 70 සහ 80. දැන් උදාහරණයක් ගත්තොත් අපි 70 විතර ගත්තොත් 71 72 73 74 75 76 77 74 ඔය දෙක තියෙන්නේ 79 80. එහෙනම් මොනවාද පහළ 10 ගුණාකාරය 70යි. මොනවාද ඉහළ 10 ගුණාකාරය 80යි. හරි. ඒ තමයි මේ ලියලා තියෙන්නේ. හැම සංඛ්‍යාවක් ලියලා තියෙන්නේ ඒක. දැන් මේක ආයේ අනිත් සංඛ්‍යාව මේක ලියන්න ඕනේ නැහැ. ඔය එක උදාහරණයක් විතරයි ලියුවේ. හරි. දැන් මේකෙන් අපිට බලන්න 73 සංඛ්‍යාවට දැන් මේකේ 73 එතන 73 සංඛ්‍යාව. අපි මේ තමයි අපිට අදාළ සංඛ්‍යාව. ඔය 73 සංඛ්‍යාවට ආසන්න වෙන කවුද? ආසන්න වෙන කවුද? 70 නේ. පැහැදිලි නෙමෙයි. ඊටව ළඟයි. මෙයා ඈත ඉන්නේ. මෙයාට දුරින් ඉන්නේ 80 කියන එක කියලා. 78 කියන සංඛ්‍යාව ගත්තොත් බලන්න 78 සංඛ්‍යාව මොකද ආසන්න වෙන්නේ? 80ට නේ. පුතාලා පැහැදිලි පේනවනේ. 80 තමයි ආසන්න වෙන්නේ. දැන් 75 ගත්තොත් මොකද වෙන්නේ? හරි. මම තායිපතම මොකද ලිව්වා. ඔය ලිව්වේ වලට මේක පැහැදිලිව තේරෙන්නේ. කෙලින්ම තියෙන වල පැහැදිලිව තේරෙනවානේ. දැන් 73ට බලන්න 73 ආසන්න කවුද? කවුද ආසන්න? 70. එලා බින්දා විතර 70 ලිව්වා. 74 කවුද ආසන්න වෙන්නේ? 70 අතන මෙයා කවුද ආසන්න වෙන්නේ? එයා ආසන්න වෙන්නේ 80 කියන එක. එලා මෙයා 78 අපි ආසන්න 10ට වදින් පහම අපි කියගන්නේ 80 කියලා ගන්නවා. දැන් 75 ගත්තොත් නේ මේ තමයි 75 කියන එක. දැන් 75 කියන එක අපි ගත්තොත් 75 කිව්වොත් අපි කීයද ගන්න එහෙනම් දැන්? පහළ 10 ගුණාකාරද ගන්නෙ? ඉහළ ගන්නෙ. බලන්න වල එහෙනම් බලන්න. දැන් 75 කිව්වොත් 73 දැන් අවශ්‍ය වෙන්නේ නැහැ දැන් 75. 75 කිව්වොත් අනිවාර්යෙන්ම අපිට ගන්න වෙන්නේ ඉහළ 10 ගුණාකාරය. ඒ කියන්නේ පහ આવොත් අවසාන ඉලක්ක පහ නම් අපි අනිවාර්යෙන්ම ඒක සලකන්නේ ඉහළ ගුණාකාරයේ එකක් කියලා අපි සලකන්නේ. If last is 5, the final last is upper multiples of 10. ඒක 80 තමයි අපි උත්තර විදිහට සලකන්නේ. අපි බලමු මේක පොඩි සාරාංශයක් බලමු. මේකේ අපි දැන් මේ සංඛ්‍යාවක් ගත්තොත් අපි ඒක ඉපිරි උත්තරය හොයන්න බෑ. පුතාලා එක්සෑම් එක දුන්නොත් එක් තප්පර ගානේ මිනිත්තු ගානේ උත්තරේ හොයන්න ඕන. මේ තමයි ක්‍රමය. ඕනම සංඛ්‍යා එක ස්ථානයේ චෙක් කරන්නකෝ. එක ස්ථානයගේ අපි මේ ගන්න මොකද 10නේ. 10 තව තියද්දී 10 මොකන්ද මේ බැදේක අපි ගන්න පහ ගන්න නේ. 10 බැදේක පහ ගන්න. එන පහ තමයි අපේ සීමාව. පහත වැඩි වැඩි වුණොත් හෝ සමාන වුණොත් එක මේ අවස්ථාවක්. පහත වැඩි අඩු වුණොත් අපි සලකන්නේ ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ පහ හෝ පහත වැඩි වැඩි වුණොත් අපි ගන්නේ ඉහළ 10 ගුණාකාරය. පහත වැඩි අඩු වුණොත් අපි ගන්නේ පහළ 10 ගුණාකාරය. ඒක මෙහෙමයි. අපි අවසාන ඉලක්කම එක ස්ථානයේ පහත වැඩි බලා වෙන්න ඕනේ. මේක තුරුනේ. ඒ කියන්නේ පහත වැඩි තුල කුඩායි කියන්නේ. එහෙමලු අපි ගන්නේ පහළ 10 ගුණාකාරය. එහෙම නැත්නම් මේ දෙක ගත්තොත් බලන්න. මේ පහත වැඩි බලා වෙන්නේ එක ස්ථානයේ. පහත වැඩි එක ස්ථානයේ වැඩි වෙලා තියෙන්නේ නේද? අත වැඩි. එහෙම නැත්නම් පහ ගත්තොත් මොනවද? සමානයි. එහෙනම් වැඩි වෙන්නත් පුළුවන් සමාන වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ගන්නේ මොකන්ද? ඉහළ 10 ගුණාකාරය ගන්නෙ.
අපි පැහැදිලිනේ. ඔය නීතියෙන් අපි හදු බලන්න මේ ගණන් දෙකේ නේද? 133 මොනවා තියෙන 10 ගුණාකාර එකක් 130. අනිත් පැත්ත 100 කීයද 40. හරි. දැන් මොකන්ද එක ස්ථානයේ පහත වැඩි අඩුයි. අඩුල අපි ගන්න මොකන්ද? 15 එකද ඉහළ එකද? yes very good. මම ගන්න අපි 15 ගන්න. එහෙනම් උත්තරේ කීයද 130යි. දැන් මේ බලන්න එක ස්ථානයේ ඉලක්ක කීයද 7. if is 7 we have then what is the answer? Then what is the multiples between this one 280 and 290 නේ? හරි. what is the answer? and we have to take upper value. The answer is 290. If you count off 287 to the nearest 10, the answer is 290. අපි අන්තිම එක 1985. මේක මොකන්ද කියන මේ 10 ගුණාකාර දෙක. අපිට මේක එකපාරක් බැරිලා හිතාගෙන මෙහෙම කරන්න. මෙතන අවසාන මෙතන ඉලක්ක බිඳුව කරගන්න. බිඳුව කරපුවම ලේසි. අර හැබැයි ඒකේ ඉන්නේ පහර 10 ගුණාකාර එනවා. එහෙනම් 1980යි. අපි මෙතන පහර උත්තර එන්නේ. මම බිඳුව කරගත්ත මේක වලට පහසු වෙන්න. මේ 1980යි 1990යි. හරි. දැන් මොකද වෙලා තින්නේ? අවසාන ඉලක්කම 5යි. එහෙනම් මොකද වෙන්නේ මේ නීතිය ගන්න වෙනවා. වැඩි හෝ සමානයි. දැන් මෙතන සමානයිනේ. සමානලා අපි ගන්න මොකද්ද? 5 එකද ඉහළ එකද? අපි ගන්නේ නම් ඉහළ 10 ගුණාකාරය සලකන්නේ. දැන් පැහැදිලි නේද? අපි එනම් ඔය මේ කරපු තීරේ පාවිච්චි කරලා අපි ගණන් කීපයක් හදමු. අපිට මේ ගණන් තිය හදපු ප්‍රශ්න 7ක් තියෙනවා. ඔය හතෙන් මම ඉක්මනින්ම ඔයාලා උත්තර ගන්න බලන්න. මම මේක එක එක කියා දෙන්නම්. පුතාලා ඉස්සරහට ඔයාලා තලින් උත්සාහ කරලා. ඉස්සරහට ප්‍රශ්න හත ලියන්න ඔයාලා ඉක්මනින්ම. ලියන්න අපි මේක සාකච්ඡා කරමු. මේ වල මේ ප්‍රශ්නාංක එක මොකද වෙන්නේ? අවසානයක්ම පහත වැඩිය අඩුයි නේද? අපි ඒක ඕරිවේ පහත වැඩිය අවසාන ඉලක්කම අඩුයි කියන. ඔය සංකේත දැම්මේ අපි less than මේ සමානතාවන අකුරුනේ. අඩු වෙනවා අපි ගන්න මොකන්ද? ඉහළ එකද ගත්තේ පහළ එක ගත්තේ. මොකන්ද 40 දෙපැත්ත තියෙන්නේ 40යි 50යි. මොකද මේ සැලකුවේ උත්තරේ පහළ ගුණාකාර. උත්තරේ කීයද 40යි. එහෙනම් මේ වගේ මෙතන අවසාන ඉලක්කම පහ මේ දෙවෙනි ගාන. මොකද ඒ ගාන. ඒ කියන්නේ අවසාන ඉලක්කම පහත වැඩි. නේද? පහත වැඩි අවසාන ඉලක්කම වැඩි. ඒ කියන්නේ මේ පහත වැඩි මේ පැත්තේ 9නේ 9 වැඩි. වැඩි වුණා අපි කොහොමද සැලකුවේ කියලා? ඉහළ එකද පහළ එකද? yes. සැලකුවා හොඳ ඉහළ එක. උත්තරේ කීයද අපි ගත්තේ? උත්තරේ 70යි. 70 උත්තරේ ගත්තා. ඊපස්සේ මේ බලන්න මේක 55 නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? පහත සමානයි නේ. අපි ඒකෙන් මෙහෙමනේ. ඔහොනේ මේකනේ. වැඩි වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. එහෙමලු අපි ගන්නේ ඉහළ එකද පහළ එක ගන්නෙ. අපි ගන්නේ ඉහළ ගුණාකාරය. අප multiples of 10. එනවා කීයද? 55 දෙපැත්තේ සංඛ්‍යා දෙක. 50 සහ 60. මම තමයි සලකන්නේ නම් 60. එන උත්තරේ කියන්නේ උත්තරේ 60යි එන්නේ. හරි මේ තමයි අදාළ ආන්සර්ස් එක. 174 පුතාලා ගත්ත කීයද නම්? එහෙනම් මේ පහත වැඩි නම් උත්තරේ කීයද නම් 170යි. හරිය හරියට ගන්නවා නා 3004 නම් අවසාන ඉලක්කම පහත වැඩි. වැඩිින් අපි ගන්නේ ඉහළ ගුණාකාරය. දැන් 3004 නම් දැන් 3007 කියන එක අපි කොහොමද මේ සලකන්නේ දෙපැත්තේ සංඛ්‍යා දෙක මම ඉස්සර කිව්වා වගේ අවසාන ඉලක්කම මෙහෙම මේ පොඩ්ඩක් කපන්න බිංදු දාන්න. එහෙනම් 3000 තමයි පුදාව සංඛ්‍යාව. එහෙනම් මොකද විශාල සංඛ්‍යාව වල 10 එක හොරන්න 3010යි. එහෙනම් 3007යි කියන්නේ එහෙනම් උත්තරේ කීයද? 3010යි. එමෙතන කියන්නේ 3010යි කියන්නේ. හරි මෙතන 7050යි. දැන් මේ වරත් මෙතන ඒ විශේෂ ගණන් නේද? 7050 කිව්වම අවසාන ඉලක්ක බිංදුවයි. දැන් බිංදුව කියන්නේ මොකද විශේෂත්වය? දැන් මේක මේ සංඛ්‍යාව මේ වෙද්දි 10ට වතන ඉවරයි. නේද? already found off to the nearest 10. මේ වෙද්දි 10ට වතන ඉවරයි. හේතුව අවසාන ඉලක්ක බිංදුවයි කියන්නේ මේක ආයෙ වතන දෙයක් නැහැ නේද? මේක අවසාන උත්තරේ මේ උත්තරේමයි. සමහර අය කියන මේ වගේ ගණන් දැක්කොත් යා බය වෙනවා. නේද? කලබල වෙනවා මොකද මේ උත්තරේ මොකද වෙන්නේ කියලා. දාන්න බෑ වෙන උත්තරය. හේතුව අවසාන ඉලක්ක බිංදුවනේ. ආසන්න 10ට වතනදී අනිවාර්යයෙන්ම අවසාන ඉලක්ක බිංදුව වෙන්න ඕන. දැන් මේවයි බිංදුව නෙවෙයි තියෙන්නේ මේ 9 8 මෙතන 3 5 එහෙම තියෙන්නේ 7 තිබුණේ. ඉතින් බිංදුව ආවින්දා අපි සලකන්නේ උත්තරේ ඒ උත්තරයම සලකන්නේ. මේක බලන්න දෙන්න. 2000 මේ 287432. එහෙනම් මොකද්ද මේකේ lower
බදිනස් එක අපි මේක කපලා බිඳුව දාගමු. එතන මොකද 287,430යි. ඊපස්ස අපවන් 287,440. එතන මොකද අපි ගන්න උත්තරය දන්නේ. මේක පහත වැඩිය පහතයි මොකලාද තියෙන්නේ මේක. සංඛ්‍යාව අඩුයි. අඩු හින්දා අපි ගන්නේ මෙන්න මේ උත්තරේ. දැන් මේ තමයි අපේ අවසාන උත්තරේ. පැහැදිලි නේද? හරි. අපි තව එක ගානක් මම මේ දෙන්නම්. ඒක වගන්ති ගාලා ඔය බෝඩ් එකේ ලියලා අපි ගාලා හදමු. හරිද? මේ සංඛ්‍යා බලන්න මේ ගාන. ගානපද හිමිස්පද කිව්වද බලන්න. හරි. දැන් උත්තරේ 90 එන්න නම් සංඛ්‍යා කීයක් තියෙන්න ඕනද? 90 ලැබෙන්න නම්. අපි ඉස්සලා ගත්තේ උත්තරේ අපි හිතුව මේ දෙක උදාහරණ 90 කරන් කීයම ගත්තේ 90 කරන් කීයද එන්නේ වතේපුවාම 90යි 89 කීදාමේ 90යි දැන් මෙතන සංඛ්‍යා දෙකක් ලියුවානේ ඒ වගේ තව සංඛ්‍යා කීයක් තියෙනවද සිගුරු පූර්ණ සංඛ්‍යා ලියන්න හරි අපි ඒක මොකද ගන්නෙ කොහොමද මම කියන ලේසියට පැත්තේ මම ඒක තව මොකද කියලා දෙන්නම් මම මෙහෙම බලමුද පුංචි පොත වෙලා යයි මේ මෙහෙම දෙයක් මම කියලා දෙන්නම් මම කියලා දෙන්නම් 90 කියන සංඛ්‍යාව අපි ලියමු බලන්න 90 එන උත්තරේ හරි අපි හිතමු මේක මම මේක 89 ලියුවා 89 ලියුවොත් කීයද උත්තරේ එන්නේ 90 එන්නේ එන 89 එනවානේ ඊපස්සේ ඒක කොහොමද 87 87 ලියුව එන්නේ කීයද අවසාන ඉලක්ක පහතේ වැඩි ඒ එන්නේ කීයද 90 87 ලියුවොත් මොකද වෙන්නේ ඒ පහත වැඩි හින්දා ඒ උත්තරේ එනවානේ 90 එනවා 86 ලියුවොත් ඒත් මොකද වෙන්නේ අවසාන ඉලක්ක පහත වැඩි හින්දා මේ උත්තරේ එනවා 85 ලියුවොත් මොකද වෙන්නේ d equal to 5 ඒත් මොකද වෙන්නේ same answer නේ 90 තමයි එන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම එහෙනම් 85 එනවා මේ 30 එනවා කියන්නේ තව මොනවද එන්නේ ඊපස්සේ 90 එන්නේ තව මොනවද 91 આવොත් මොකද වෙන්නේ අවසාන ඉලක්කම එකට මේ පහත වැඩි අඩු හින්දා අනිවාර්යයෙන්ම උත්තරේ 90ත් සලකන්න පුළුවන් 92 ඒත් පුළුවන්නේ පහත අඩුයි 93 ඒත් පුළුවන්නේ less than 5 94 ඒකත් ගන්න පුළුවන්නේ අපි 95 ලියුවොත් මොකද වෙන්නේ 95 ලියුවොත් අන්න මොකද වෙන්නේ උත්තරේ 100 වෙනවා අයි හේතුව අවසාන ඉලක්ක පහත වැඩි පහනේ පහත සමාන වුණොත් අපි යන්නේ ඉහළ ගුණාකාරයට උත්තරේ 100යි එහෙනම් අපි එහෙනම් 95 ගන්න බෑ එහෙනම් 95 නැතුව මේ ලියුව සියලුම සංඛ්‍යා මේ අදාළ උත්තර දෙනවා එහෙනම් මාවදේ උත්තරේ අයි every whole number සියලුම පූර්ණ සංඛ්‍යා ලියන්න ඕන එහෙනම් 85 86 87 87 89 90 වද පුළුවන් නේ 90 වද පුළුවන් 90 එනවා 91 92 93 97 ඔය තමයි අපිට උත්තරේ හරි දැන් මේක හැමස්තේ මේ ලියන්න බෑනේ මෙහෙම මේ වගේ හැමස්තේම ලියලි දුන්න ලොකු වෙලාවක් යනවා මේක ලේසිකම මොකන්ද දැන් මේක මම කිව්වා ඉස්සලාම 10ට වතයක්දී ඒකේ මොකන්ද හරි භාගය මොකන්ද 5නේ එහෙනම් මෙහෙම කරන්නේ මෙහෙම උත්තරය ගන්න අපි කරන්නේ අදාළ සංඛ්‍යාව 90නේ 90 5 අදුලහම පහළ මුලාකාරී එනවා 95 ගියාම කීයද 85යි ඊපස්සේ 90ට 4 එකම වුණාම අපිට ඉහළ එක ගන්න පුළුවන් ඒ තමයි ක්‍රමය එහෙනම් මොකද ක්‍රමය එහෙනම් ආසන්න 10ට වදයන්දී පහළම සංඛ්‍යාව ගන්න කොහොමද how to get the lowest value you have to subtract 5 from 90 if we wait to take to highest value we should add 4 අපි 4 එකව කරනවා මේ අදාළ සංඛ්‍යාව. ඔය තමයි ලේසි ක්‍රමය. එහෙනම් 85 ඉඳලා 85 86 මේ සියලු සංඛ්‍යා ලියන්න වෙනවා 94 වෙනකම්. පැහැදිලිනේ? මම මේ තව හෝම්වර්ක් එකක් දෙන්නම් ඉතින් ඔයාලට උත්තරේ තේරුම් ගන්න. තේරුම් නැත්නම් ආයෙ පාරක් මේක නැවත නැවත වීඩියෝ බලන්න ඉතින් ඔයාලට ඕක පැහැදිලිව තේරෙයි. හරි අපි ඊළඟ මාතෘකාව තමයි සංඛ්‍යාව ආසන්න සීත මැතිවීම. rounding of the number to the nearest 100. හරි. දැන් මේකට අවශ්‍ය වෙනවා
100 ගුණාකාර. What are the multiples of 100? අපි බලමු ඉස්සෙල්ලාම 100 ගුණාකාරයි 100 එක 100යි. 100 දෙක ඊට 200යි. 100 තුන 300යි. අතන 400යි. අපිට පැහැදිලි පේනවා අපි කොහොමද ලියුවත් අපිට 1500 ලියුවත් මොන සංඛ්‍යාව ලියුවත් අපි ලියමු මේ 22000 කියන මේක 100 ගුණාකාරයක්. ඇයි හේතුව? අවසාන ඉලක්ක දෙක බිංදු දෙක වෙන්න ඕන. last two digits will be 00. අවසාන ඉලක්ක දෙක බිංදු දෙක වෙන්න ඕන. ඔය තමයි 100 උදාහරණ කීපයක් මොඩියුවේ. හරි. අපි ඒ වගේ බලමු මේකේ නන්නේ 70 කියන සංඛ්‍යාව ගත්තොත් මොනවද කියන 500 උදාහරණය. දැන් 70 කියන කොයිද? 70 මෙතන නේද එනවා. දැන් 70 මෙතන නම් 100 තමයි මොකද්ද? ඉහළ ගුණාකාරය. අප number. What is a below number? Lower number එක කියන නේද? බිංදු වෙන්නේ එහෙනම්. මෙතන උත්තර කියන්නේ බිංදු වෙන්නේ. හරි. 285 නම් දැන් මොකද වෙන්නේ? ඉස්සලා කිව්වා වගේ මෙහෙම කරමු. ඔය එකපාරට හිතන්න බැරි නම් අපි අවසාන ඉලක්ක දෙක මොකද 100 ගුණාකාරයක් කියන්නේ බිංදු කීයක් තියෙනවද? දෙකක් තියෙන්න ඕන. දෙකක් නම් අපි අවසාන ඉලක්ක දෙක වෙන බිංදු දෙක දාමු. දාපුවම මොකද මේ එන්නේ? මේ එන්නේ මොකන්ද? 5 10 ගුණාකාරය. එතන 5 එක 10 නම් 200 නම් 200 පස්සේ කීය තියෙන්නේ? 100 200 300. 300 තියෙන්නේ. හරි. 400 බලන්න මොනවද තියෙන්නේ නේද? 400 නේ අපි අවසාන ඉලක්ක දෙක බිංදු දෙකක් දැම්මොත් 400යි. එතන 400යි 500යි. එතන අවසාන ඉලක්ක දෙක අපි අයින් කරමු. එතන කී දෙන්නේ? 800යි නේ? 800යි 900යි. විභාගයේදී මෙහෙම ලියන්න ඕනේ විභාගය ලියන්නේ. මම මේ පොඩි දේශිකව කියලා දෙන්නේ. මම ඊටු ගණන් දෙක මම දේශිකව කියලා දෙන්නම්. හරි දැන් මොකද වෙන්නේ දැන්? අර නීතියමයි. මොකද නීතිය අවසාන ඉලක්ක දෙක පුතා චෙක් කරන්න ඕනේ. අපි 10 වතයන්දී අපි චෙක් කරේ එක ඉලක්කමයි. දැන් අපි 100 නම් බිංදු දෙකක් එන්න බෑ. දැන් අපි අවසාන ඉලක්කම් දෙක චෙක් කරන්න ඕන. චෙක් කරද්දී මෙන්න මෙහෙම නීතියක් තියෙනවා. අපි දැන් 10 නම් මොකද ගත්තේ? 10යි ගත්තේ 5. 5 තමයි අපේ ප්‍රධාන සංඛ්‍යාව උනේ. දැන් 100 නම් මොකද වෙන්නේ? 100 මොකන්ද දෙකෙන් පංගුව 50. එහෙනම් 50ට වැඩි වුණොත් හෝ සමාන වුණොත් ඉහළ 10 මේ 100 ගුණාකාරය ගන්නවා. 50ට අඩු වුණොත් අපි ගන්න මොකද්ද? ලෝව බාදිමල් එක ගන්නවා. 5ට 10 ගුණාකාරය ගන්නවා. එහෙනම් බලමු එහෙනම් 70ට කියන්නේ මොකන්ද එහෙනම්? 50ට වැඩි එකක් නේද? 50ට වැඩි. වැඩි කියන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම අපිට යන්නේ මොකන්ද එහෙනම්? ඉහළ 10 ගුණාකාරය. උත්තර කියන්නේ 74 100යි. 285 නම් ඒත් මොකද වෙන්නේ? අවසාන ඉලක්ක දෙක 50ට වැඩි. නේද? එහෙනම් අපි යන්නේ මොකන්ද එහෙනම්? ඉහළ 10 ගුණාකාරය ගන්නවා. හරි 450 නම් මොකද වෙන්නේ? අවසාන ඉලක්ක දෙක 50 නේ. එහෙනම් 50ට වැඩි සමාන වුණොත් වැඩි වුණත් එකම නීතිය. 50ට අඩු වුණොත් තමයි මේ සංඛ්‍යාව බලන්න. දැන් මේක 50ට අඩුයි. 50ට අඩුයින් අපි ගන්න බහන්න 5 ගුණාකාරයක 800යි එන්නේ. දැන් මෙතන බලන්නකො 50 හින්දා අපිට ගන්න වෙන්නේ 400 නෙමේ ඉහළ එක 500 ගන්න වෙන්නේ. හරි. දැන් මේක හදුව බලන්න ඉක්පිරි හදුව බලන්න. දේශකමයක් බලමු. අවසාන ඉලක්ක දෙක යටින් ඊළඟ ගහගන්න. මොකද වෙන්නේ මේක? 50ට වැඩිය අඩුයි. අඩුයින්ද මොකද වෙන්නේ? අපිට ගන්න වෙන්නේ මොකන්ද? 5ට 100 ගුණාකාරය. එතන මොකද 5ට 100 ගුණාකාරය? 29 තියෙන්නේ. එහෙනම් මේක බිංදු දෙකක් දාගන්න. උත්තරේ කියන්නේ 13600යි උත්තරේ ගන්න වෙන්නේ. දැන් මේක බලන්න එන අවසාන ඉලක්කම 80යි. දැන් මේ 50ට අඩුයිනේ 29 කියන සංඛ්‍යාව. දැන් 80 කියන 50ට වැඩි. වැඩි නම් මොකද වෙන්නේ? අපිට ගන්න වෙන්නේ ඉහළ 10 ගුණාකාරය. එතන මොකද වෙන්නේ බදේ? මෙතන බිංදු දෙකක් දැම්මා. දාලා මේ ඊළඟ මේ තියෙන එක ස්ථානයනේ. මේ 10 ස්ථානය 100 ස්ථානය. 100 ස්ථානෙට අපි එකව කරනවා. මෙතන අපි දැන් එකවර නැත්තේ 50ට අඩු හින්දා. අපි හින්දා කෙලින්ම මෙතන මේ 6 ලිව්වා. එක ස්ථානයේ එහෙම ලියනවා. දැන් මෙතන එමෙ මේ බිංදු දෙක එකව කරනවා හේතුව අවසාන ඉලක්ක දෙක 50 වැඩි හින්දා අපි කරන්නේ 100 ස්ථානෙට එකව කරනවා. එතන උත්තරේ කියන්නේ 79100යි. අපි තව උදාහරණ බලමු. එමනම් මේ ගාන බලමු. 79000 අපි 50 කොහොම බලන්නේ? එක මොකද වෙන්නේ? 79050 නම් අවසාන ඉලක්ක දෙක 50යි නේ. 50ට මොකද වෙන්නේ? අපි යන්නේ ඉහළ එකද යන්නේ පහළ එකද යන්නේ? yes අපි යන්නේ මොකන්ද? ඉහළට යන්නේ. ඉහළ පහ මේ මොකද 100
ගුණාකාරය නම් අපි මොකද ගන්නෙ අවසානයේ ඉලක්ක දෙකේ බිඳු දෙකක් දැම්මා මේ පහත වැඩි හෝ සමානෙන් ඉන්නවා මේ සමානෙන් ඉන්නවා අපි මේ 100 ස්ථානයේ එකව කරනවා ඒත් උත්තරේ කියන්නේ 79100යි. තව එකක් මම කරලා නවත්තන්නම්. බලන්න පේන පහල පේනවනේ. හරි මේ බලන්න මේ අපි බලමු 79386 දැන් මේක උත්තරේ කියන්න. දැන් මේ ගාන හදන්න කොහොමද? උතන දෙනවා විභාගයේදී මේක ආසන්න 100ට යන්නේ. Counting of the nearest 100. එතන මොකද අපි අවසාන ඉලක්ක දෙක මෙහෙම යටි ඉලක්ක ගිහුවා. ඒ උත්තරේ 50 වෙදි වැඩිනේ. වැඩි ඉඳ මොනවා කරන්නේ? 86 වෙනුත් බිඳු දෙකක් දැම්මා. දාලා මේ 3 කියන්නේ එක ස්ථාන මේ 100 ස්ථාන එක එකම බලන්නවද නැද්ද? අනිවාර්යයෙන් එකම බලන්න ඕන හේතුව මෙතන 50 වැඩි හින්දා එළ 3 වෙන්නේ 4යි. ඒ උත්තරේ කියන්නේ 79400. ඒක තමයි ඒක උත්තරේ. හරි අපි දැන් නම් මේ හා සම්බන්ධයෙන් ගණන් කීපයක් බව දීලා අපි හෝම්වර්ක් දෙන්නම්. අර මොකද අපි ගණන් පහක් දීලා තියෙනවා. ඔය ගණන් පහ අපි දැන් කිව්ව නීති අනුව උත්සාහ කරන්න. සහසාවයෙන් මේ උත්තරම කියලා දෙන්න. අපි તો අපේ සංඛ්‍යාව s කියලා. s කියන සංඛ්‍යාව මෙතන කියද 347යි. මෙතන 876යි. දෙන සංඛ්‍යාව. ඒ සංඛ්‍යාව 50 වැඩි අඳුරක්. හරිද? මොකද අපි යන්නේ 15 CA ගුණාකාරය. lower multiples of 100. කිසියම් සංඛ්‍යාවක අවසාන ඉලක්ක දෙක if last to these less than or equal greater than or equal ඉහළ තේ upper multiples of 100. කිසියම් සංඛ්‍යාවක අවසාන ඉලක්ක දෙක අංගය 50 හෝ ඊට වැඩි වුණොත් අපි ගන්නෙ මොකද්ද? ඉහළ CA ගුණාකාරය ගන්න. හරි. ඒ අනුව මේ කරනම් මේ අවසාන ඉලක්ක දෙක විතරයි තමයි අපිට වැදගත් වෙන්නේ. සංඛ්‍යා කීයක් තිබුණ වැඩක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ අවසාන ඉලක්ක දෙක පමණමයි. වෙන කිසි දෙයක් අපිට වඩා හිතන්න එපා. හරි. දැන් මම දාන්නම් මෙහෙම. මේ 50 වැඩිය මොන එන්නේ 50 වැඩිය අඩුයි. මේක 50 වැඩි. මේක 50 සමානයි නේ මම මේ දාලා සමානයි කියන්නේ. මෙතන 50 මොකද වෙන්නේ අඩුයි. මෙයා 50මයි. හරි. දැන් නීතිය මොකක්ද එහෙනම්? නීතිය මොකක්ද එහෙනම්? 50 අඩු නම් මොකද වෙන්නේ? මේක මොකක්ද? 15 lower මේ multiples 100. 50 වැඩි නම් මොකද වෙන්නේ? ඉහළ එක, upper එක. මෙතන 50 නම් ඒත් මොකන්ද? upper ඉහළ එක. 10 නම් 50 අඩුනේ. එන මොකන්ද? lower එක. 5 C ගුණාකාරය. 50 නම් මොකන්ද? ඉහළ C ගුණාකාරය. දැන් පැහැදිලි නේද? දැන් උත්තරේ දායමු කියලාද? 344 නම් මොකද වෙන්නේ? බිංදු දෙකක් කැපුවා. sorry මේ අන්තිම ඉලක්ක දෙකක් කැපුවා. බිංදු දෙකක් දැම්ම උත්තරේ 300යි. 76 නම් අවසාන ඉලක්ක දෙක වෙනුවෙන් බිංදු දෙකක් දැම්මා 50 වැඩිනේ එකව කරනවා. කී 81යි 9 900. හරි මේකද 876 මොනවද තියෙන්නේ මේ කොහොමද තියෙන්නේ 800 සහ 900. ආසලෝ කීයද? මොකද සංඛ්‍යා රේඛාව වැද්දොත් මෙතන තියෙන්නේ 800. මේ තියෙන 900. අපි සාමාන්‍ය සංඛ්‍යා රේඛාවක 870 මාර්ක් කරන්නේ මේ හරියන්නේ නේද? නිකන් එනවා පුතා පැහැදිලි පේනවා 876 ආසන්නව තියෙන්නේ 900 කියලා ඉතා පැහැදිලිව පේනවා. එහෙම හිතද්ද පුළුවන්. මේ හැම එකක්ම වල තරකාල පුරව හිතන්න ඕන. ගිරෝ වගේ ගණන් හදන්න නැහැ. මම මේ සර් කියාද ක්‍රමයට වැඩි ඔයාලා තව ක්‍රමයක් වරද ඉස්කෝලේ කියා දෙයි. ඒ වගේම තව පුතාලා මේ පොත්පත් වලින් ඒවා මේ තේරුම් ගන්න. අලුත් ක්‍රම වල ඉගෙන ගන්න. මොනවාවත් උත්තරේ හරියන්න ඕන. එහෙනම් 50 මොකද වෙන්නේ? ඉහළට පහරද? ඉහළනේ. ඉහළ මොකද වෙන්නේ? අවසාන අනිවාර්යයෙන් අවසාන ඉලක්ක දෙක බිංදු දෙක වෙනවමයි. ඒක පද තියාගන්න ඕනේ. අවසාන ඉලක්ක දෙක බිංදු දෙක වෙනවා. ඒක මෙතන බිංදු දෙක වෙනවා. මෙතන එකම වරක් දෙනවා මේක 50 හින්දා. එලා කියේ 17යි 19 1900යි. මෙතන මොකද වෙන්නේ? අවසාන ඉලක්ක දෙක බිංදු දෙකක් උලා. මෙතන එකම වරනවද? එක වරන්න ඕනේ නේද? ඇයි හේතුව? මේ වහන්න මේ
පහළ 10 ගුණාකාරය. එන උත්තරේ කියන්නේ 73800යි. හරි? මේ කාලේ විශාල සංඛ්‍යා බය වෙන්න එපා. මෙතන 50නේ. 50 හින්දා අනිවාර්යයෙන් 50 වෙනුක බිංදු දෙකක් දාගමු. හරි. දැන් බලන්න මෙතන 50 හින්දා මේ ඉහළ 10 100 ගුණාකාරයනේ. දැන් මෙතන 9ට එක වෙනවා. 9 1යි 10යි. දැන් මෙතන බිංදු වෙනවා. ආයෙ මෙතන 9නේ ආයෙ එක වෙනවා. මෙතන බිංදු වෙනවා 10 ඉඳලා. එහෙනම් මෙතන මේ අර 1යි 1 වෙන්නේ 6ට. 6 1යි 7යි. එහෙනම් කොහෙන්ද දැන් බිංදු දෙක දැම්මා. තව බිංදු දෙකක් දාන්න වෙනවා නේ. දාලා 4 ලිව්වා 200 ලිව්වා. දැන් නියන්දි ඔයාලා මෙහෙම කරන්න. මේ නියන් මේක සංඛ්‍යා කලාපය වෙන් කරන්න. මේ ඉතින් පැහැදිලි වෙන්නේ. කීයද උත්තරේ එන්නේ මෙතන? කලාපවලට වෙන් කරපුවා උත්තරේ එන්නේ මෙතන 200 එන්න ඕනේ නේද? බලමු මෙතන කලාපය වෙන් කරාම මෙතන එක කලාපයක්. මෙතන ඔබ තුරු ලියලා හරි උත්තරේ මෙහෙම ලියන්න මම මෙහෙම ලියන්න. යතේ ලියන්න බිංදු 3ක් ලිව්වා. අවසාන 50නේ 50 වෙනස බිංදු දෙකක් දැම්මා. හරිද? ඊට පස්සේ 9ට එක වල 10නේ තව බිංදුවක් දැම්මා. ඒ කලාපය ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? 10 මේ 9 1 10යි. 10යි ඊපස්සේ 10යි මෙතන මේ බිංදුව දැම්මා 6ට එක කරනවා 7යි. ඔන්න ඊළඟ කලාපේ. ඒක කලාපේ දහස් කලාපේ. ඊපස්සේ මෙතන මේ සංඛ්‍යාව හැමම ලියනවා. හරි. ඒක මොකද්ද මේ? 200 million 370,000. 200 මිලියන 370 මේ සංඛ්‍යාව. හරිද? ආයෙ පාරක් තේරුම් ගන්නද? ආයෙ පාරක් කියලා දෙන්නම්. අවසාන ඉලක්ක දෙක 50 හින්දා මොකද වෙන්නේ? බිංදු දෙකක් දාලා පුතා මෙතන 9 නම් මෙතන බිංදුව එනවා. මෙතන බිංදුව එනවා. 6ට එක කරනවා 7යි. ඔය තමයි උත්තරේ දෙන විදිහ. පැහැදිලිනේ? අපි දැන් හෝම්වර්ක් තිය බලමු එහෙනම්. පාරවලදී කරන්න ඕන මේවා ගණන් ටික මේ වීඩියෝ හදාලා නිකන් ඉන්න බෑ. පැහැදිලිව හොලියාගෙන අපි එක්ස්පෝරේ ආයේ පද්‍ය පට ගන්න මේවා අපි ආයේ කරන්න බෑනේ මේවා. ඊට හොඳින් තේරුම් ගන්න ඕනේ මේවා. තාත්තා මල සනීනේ. පුතේ අපි ඊළඟ මාතෘකාව තමයි සංඛ්‍යාව ආසන්න 17 වැටීම. to the nearest 1000. හරි ආසන්න 17. අපි 10 කියනවා 100 කියනවා 1000යි. දැන් මොනවද 10 ගුණාකාර කරාද? 10 ගුණාකාර 1000 2000 3000 ඔයගේ තමයි 10 ගුණාකාර. මේ බලන්න විශේෂයක් තියෙනවා 10 ගුණාකාරය නම් අවසාන බිංදු 1යි 100 නම් බිංදු 2යි 1000 නම් බිංදු 3යි. ඉතින් පැහැදිලි පේනවා අපි සංඛ්‍යාව වතේපුවාම අවසාන උත්තරේට බිංදු 3ක් එන්න ඕන. ඒ මේක 17 වතේ දෙන්න. හරි? If any number rounded up to the 1000 the final answer should be 3 zeros. zeros 3ක් එන්න ඕන. අපි ඉස්සර බලමු එහෙනම් මේ සංඛ්‍යාවල පහළ සහ ඉහළ 10 ගුණාකාර. දැන් මම ඒක මොකද කිව්වේ ලේසිකමේ 1000 කියන්නේ මෙතන බිංදු 3නේ. ඒ අවසාන ඉලක්කම් බිංදු 3ක් දැම්මා. දාපුවාම මෙතන දැන් 1000 නම් මොකද වුනේ? දැන් අපි 10 නම් කියන්නේ 5. 5ට වැඩි අඩුයි සමානයි. 100 නම් මොකද? 50ට වැඩි අඩුයි සමානයි. එහෙනම් 1000 නම් මොකද වෙන්නේ? yes very good. කීයද? 500යි. වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, සමාන වෙන්න පුළුවන්. එහෙනම් මෙතන 10 ගුණාකාරනේ අවසාන ඉලක්කය තුල බිංදු 3ක් ඉඳලා මොකද පහළ ගුණාකාරය 3000යි. ඉහළ තුල ගුණාකාරය 3000යි 4000යි. මෙතන කොහොමද අවසාන ඉලක්කය තුල කීයද? බිංදු 3 දැම්මා. 11යි බිංදු 3 11000යි. 11000යි 12000යි. ඊපස්සේ අවසාන ඉලක්කය තුල බිංදු 3 දැම්මා 29000යි. කොහොමද 29000යි පස්සේ කියන්නේ 30000යි. හරිද? පැහැදිලි පේනවා හැම සංඛ්‍යාවම අවසාන ඉලක්ක තුල බිංදු 3ක් තියෙනවාමයි. 3 හැදි වැඩි වෙනත් පුළුවන්. නමුත් බිංදු 3ක් අනිවාර්යයෙන්ම තියෙනවා අවසාන ඉලක්ක තුනේ. හරි. දැන් බලමු එහෙනම් දැන් මේක වතයන කොහොමද කියලා. දැන් බලන්න මේ අවසාන මෙතන 500 වැඩි මොකද වෙන්නේ?
අඩුයි නේද? 500 වැඩි අඩුයි. මෙතන අවසාන ඉලක්ක තුන 500ට වැඩි. අපි කොහොම ලිව්වේ? මෙහෙමනේ ලිව්වේ ඒක. 500 වැඩි නම් ඔබ ලිව්වේ. 500 අඩු නම් ලිව්වේ මෙහෙම. හරි. මෙතන 500යි. එම සංඛ්‍යාවයි. ඒක සමානයි කියන්නේ. 500ට සමානයි. හරි. එහෙනම් මොකද නීතිය? අර නීතියමයි. මොකද නීතිය? 500ට අඩු නම් පහළ 500 හෝ 500 නම් ඉහළ. දැන් ලේසි. ඉස්සර වගේ තේරුම් කරන් දුන්නේ නැහැනේ. එහෙනම් 500 අඩු හින්දා උත්තරේ කීයද? 3000යි. මෙතන කීයද? 500 වැඩි හින්දා ඉහළ ගුණාකාරය 12000යි. මෙතන 500නේ. ඒ එන්න මොකද්ද? ඉහළද පහළද? ඉහළට එන්නේ. 30000. ඔය තමයි උදාහරණ තුන. හරි. අපි දැන් ඉක්මනින්ම ක්ලාස් වල තියා කරමු. පන්ති වලට තියා කරමු. මේක තමයි සාරාංශය. ආසන්න 10ට වටයද්දී මේ තමයි නීතිය. මොකද 10 වැඩි 500යි. 500ට අඩු නම් මොකද වෙන්නේ? පහළ ගුණාකාරය. low multiples of 1000. 500ට වැඩි නම් හෝ සමාන නම් ඉහළ. නැත්නම් upper multiples of 1000. හරි. ඔය නීතිය පාවිච්චි කරලා අර ගණන් ටික අපි හදමු. හරි. එහෙනම් අපි උත්තරේ බලමු එහෙනම්. ඔය ඉස්සරහම කරන්නේ මෙහෙමයි. මම ඉස්සරහම කරන්නේ 17 වතයක්දී බිඳු කීයක් තියෙනවද? 1000 කියන්නේ 3 zeros. ඒක අවසාන ඉලක්ක තුන මම highlight කරනවා. මෙයා මොකද වෙන්නේ? 500ට වැඩි. මෙයා 500ට වැඩි. මෙයා 500 සමානයි. මෙතන මොකද වෙන්නේ? 500ට අඩුයි. මෙයා 500ට වැඩි. දැන් මේ තමයි නීතිය. නීතිය 500ට අඩු නම් lower පහළ එක. පහළ 10 ගුණාකාරය. 500 හෝ ඊට සමාන නම් ඉහළ upper. හරි. දැන් උත්තර දාන්න දෙන ඉක්මනට එහෙනම් දැන්. දැන් 500ට වැඩි හින්දා 960 වල බිංදු දෙකක් දැම්මා. මොකද වෙන්නේ පුතේ? එක නෙමේ 1960 2000 වෙනවා. 890 බලන්න. මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම බිංදු තුනක් දැම්මා. කීයද දෙන්නේ? 10 ස්ථානෙට එකක් වෙනවා. කීයද 15යි 16යි. මෙතන 500 කියන්නේ ඒ බිංදු තුනක් දැම්මා. මොනව වෙන්නේ? 5 නෙමේ 6. 26000. පැහැදිලිනේ? මෙතන 500 අඩුයි. 500 less than 500 කියන්නේ 409 බිංදු තුනක් දැම්මා. අපි මොකද වෙන්නේ? 10 ස්ථානෙට එකව හොන්නවද? නෑ නේද පුතේ? ඒ හේතුව 500 අඩුනේ එකවල දෙපා. එතන උත්තරේ 786යි ඉන්නේ. වෙනස් වෙන්නේ නෑ ඒක. තේරුම් ගන්න. හරි මෙතන එනවා ආයේ 500 වැඩි. එතන බිංදු තුන දැම්මා. ඒක අයින් කරලා මොකද වෙන්නේ දැන්? ඔන්න 10 ස්ථානෙට එකව වෙනවා. 71යි 2යි 72යි 71යි 72යි 72යි. පැහැදිලිද එහෙනම්? හරි. දැන් ගණන් පහයි හැදුවේ. අපි ඉතින් හෝම්වර්ක් එක බලමු එහෙනම්.
අපි දැන් කරන්නේ දශම සංඛ්‍යාවක් කොහොමද ආසන්න පූර්ණ සංඛ්‍යාව වත යන්නේ? How to round off to the whole number, decimal number to the whole number. හරි. සාමාන්‍ය බලන්න සාමාන්‍ය ජීවිතයේ අපි බලමු මෙහෙම දැන් සාමාන්‍යයෙන් දැන් වෙලාව කීයද? දැන් වෙලාව මෙන්න දැන් උත්තරේ දැන් වෙලාව 6:55 කියලා. තමයි 6:55 කියනවා සාමාන්‍ය කීය කියන්නේ? 7යි කියලා කියන්නේ නේද? 7යි කියලා කියන්නේ. 6:55 කියන්නේ නැහැ සාමාන්‍යයෙන් නේ. අපි හිතමු මෙහෙම දෙයක්. තව හිතමු මේ ලිය තියෙනවා. මේ ලිය දිග 5.8යි cm කියලා කියනවා. සාමාන්‍යයෙන් කියන කී සාමාන්‍යයෙන් 6ක් කියලා කියන්නේ. මේ 5.8ක් සාමාන්‍ය ඇත්තම වෙලාවට ඒ තමයි මම කියන්නේ සාමාන්‍යයෙන් 6යි කියලා. මගේ බර කිලෝග්‍රෑම් 89.2යි කිලෝග්‍රෑම්. සෝගේ බර. එහෙනම් මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ එක්ක 90ක් කියලා නැත්නම් 89ක් කියලා නේද? 89ක් කියන තමයි සාධාරණ උත්තරේ. 90ක් කිව්ව වැරදි. 90ක් කිව්වොත් වැරදි. මේක හරි 89.2 කියන්නේ 89යි. 90 කිව්වොත් වැරදි. 90 මතක තියාගන්න ලේසි උනත් අපි 89 තමයි නියම උත්තරේ. මේ අපේ දැන් මේ කරන මාත්‍යාව හොයනවා. හරි. දැන් මේ බලන්න. දැන් මේ වගු බලන්න. දශම සංඛ්‍යාව වෙනම තියෙනවා. පූර්ණ සංඛ්‍යාව, පහළ පූර්ණ සංඛ්‍යාව, ඉහළ පූර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ අපි සංඛ්‍යා රේඛාව මෙහෙම ඇද්දොත් මෙතන 4 තියෙන්නේ. මේ තියෙන්නේ 7. හරි. ඒ සංඛ්‍යා රේඛාව ඇද්දොත් 7 අතර මේ කී මේ බලන්න 7.1. 7.2 මෙතන තියෙන්නේ. මේ 7.5 තියෙනවා මෙතන. මේ 7.8 තියෙනවා නේ. හරි. මෙතන මේ සංඛ්‍යා තියෙන්නේ 7.2, 7.5, 7.8. දැන් පුතාලා පැහැදිලි පේනවා 7.2 සංඛ්‍යාව අතර තියෙන පූර්ණ සංඛ්‍යා දෙක මොකන්ද? 7 and 8. මෙතන එහෙමනේ 7.15 මොකද්ද දෙක? 7යි 8යි. මෙතන 7යි 8යි පැහැදිලි. තේරුණා නේද? දැන් අපි බලමු එහෙනම් උත්තරේ මොකක්ද එහෙනම්? එහෙනම් 7.2 අපි වැටෙව්වොත් ආසන්න පූර්ණ සංඛ්‍යාවත උත්තරේ මොකක්ද එන්නේ එහෙනම්? බලන්න එහෙනම් මේ සංඛ්‍යා රේඛාව අනුව 7.2 ආසන්න 7ද? ආසන්න 7ද? එහෙනම් උත්තරේ කීයද? 7යි. 7.15 අපි මේක ගමු. 7.7.8 නම්. බලන්න 7.8. එයා පාද ආසන්න. ආසන්න 8ට. දැන් 7.15යි. 5 කියන මොකද? හරි වැද සංඛ්‍යාව. හරි වැද සංඛ්‍යාව නම් එයා යන්නේ මේ පැත්තට. තේරුණාද? දැන් උදාහරණ කිව්වොත් ඔයාලා විභාගයේ ලකුණු 74.5යි. හරිද? 74.5යි. මේක තමයි පුතාලට ලකුණු හම්බෙන්නේ 75යි කියලා. ඔන්න ඒක හම්බෙනවා. ලකුණු ඔන්න අපි දෝ මේ සාමාර්ථ දෙන්නේ 35යි කියලා. එක්කෙනෙක් 34.1 ගන්නවා. මෙයා ෆේල්. W 34.4 ගන්නවා. එයත් W. නමුත් 34.5 ගත්තොත් මොකද වෙන්නේ? 5 කියලා අනිවාර්යයෙන්ම 35 වෙනවා. එයා පාස් වෙනවා. එයා එක්ස්ට්‍රා මාර්ක් එනවා. 34.6 ආවත් එයාට එක්ස්ට්‍රා මාර්ක් එනවා. එයා 34.4 W 34.5 තමයි එක්ස්ට්‍රා මාර්ක් දෙන්නේ. දැන් පැහැදිලි නේද? එලා 7යි බෙද සංඛ්‍යාව આવොත් බෙද සංඛ්‍යාව වන්නේ ඉහළ පැත්තට. ඒ තමයි පොදව උදාහරණය. මේ තමයි ගියසරේ විභාගයේ සමහරවිට දශම ස්ථානයකින් ඒකයි වුණා. මෙහෙම තිබුණාද? තිබුණාම ඒක දෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙතන එහෙනම් දැන් 7.5 આવොත් අපි කියන්නේ මොකක්ද එහෙනම්? ඉහළ අගය. දැන් මොකද නීතිය එහෙනම් දැන්? අර නීතිය මොකක්ද? අර නීතිය කිව්වේ අවසාන සංඛ්‍යාව පහත අදුවේනේ. පළවෙනි දශම ස්ථානයේ මේ තමයි first decimal place. පළමු දශම ස්ථානයේ පහත අදුයි. මෙතන පහත සමානයි. මෙතන පහත වැඩි. මේ තමයි සාරාංශය. කිසියම් සංඛ්‍යාවක පළමු දශම ස්ථානය පහත වැඩි අඩු නම් අපි කියන්නේ මොකන්ද? lower whole number. පහළ පූර්ණ සංඛ්‍යාව ගන්න. මොකද මේක ඉංග්‍රීසියෙන් පුතාලා ඉංග්‍රීසි දැනගන්න එපා. අවසාන දශම සංඛ්‍යාවක පළමු දශම ස්ථානයේ post decimal place එක
පහත වැඩි හෝ සමාන නම් අපි සලකන්නේ මොකද්ද? අප එක. ඉහළ පූර්ණ සංඛ්‍යාව. දැන් පැහැදිලිනේ. මෙන්න මේක ඉතින් වැදගත් එක එක පොත වල හයිලයිට් කරලා තියාගන්න. අපි එහෙනම් මේකෙන් ගණන් කීපයක් හදමු. ගණන් හයක් දීලා තියෙනවා. පුතාලා හැමෝම කල්පනා කරලා බලන්න. ඉස්සර මොන රීතිය පළමු දහස් ස්ථානයේ පහත වැඩි අදුලම් පහළ පූර්ණ සංඛ්‍යාව. පහත වැඩි සමානව පහ හෝ පහත වැඩි නම් ඉහළ පූර්ණ සංඛ්‍යාව. ඒ තමයි තියෙන්නේ. If the first decimal place is less than 5, we have to take lower whole number. The first decimal place 5 or equal, we have to take upper whole number. මොකද මුලින්ම කරන්නම් මේක මොකද්ද දහම ස්ථානයේ පළවෙනි දහම ස්ථානයේ first decimal place එක 3 මෙතන 9 මෙතන 5 මෙතන 6 මම මෙතන පොඩි වෙනසක් කරන්නම් මෙහෙම වරත් කියන්න නොරින්න මෙතන 7 දා ගන්නවා හරි ඒ තමයි පළවෙනි දහම ස්ථානය හරි අපිට මෙහෙම දැන් මේක මොකද මේ පහත වැඩිය අඩුයි මේක පහත වැඩිය වැඩි මෙතන පහත සමානයි මෙතන අපි මේ පළවෙනි ස්ථානයේ 6යි. මොකද 7 කියන්නේ it is a second decimal place. 7 කියන්නේ දෙවි දශම ස්ථානය. අපිට මේ යාව අදාළ වෙන්නේ නැහැ. දශම ස්ථානයේ යාව ඉච්ච ලොකු ප්‍රශ්න දැන ප්‍රශ්න කරගන්න එපා දැනට. මොකද අහන්නේ මේ පළවෙනි දශම ස්ථානයේ ඉඳලා මෙතන මේ වෙනසක් වුණා මේක මම පහ මේ 4 කරන්නාගේ 4 කරන්න. හරි. එහෙනම් මෙතන අපි 6නේ. එහෙනම් මේ 4 ඉන්න ප්‍රශ්න නැහැ 5ට අඩු වෙනවා. අපි 6 තමයි අපිට ගන්න. 6 කියන්නේ පහත වැඩි සංඛ්‍යාවක්. මෙතන පහත වැඩි. මේ පහත වැඩි අඩුයි. එහෙනම් මොකක්ද එහෙනම් පහ හෝ පහත වැඩි නම් ඉහළ පූර්ණ සංඛ්‍යාව. මෙතන එහෙනම් මොකද වෙන්නේ? 3.3. මේ 3.3 ගත්තොත් මේ සංඛ්‍යා රේඛාව ඇද්දොත් 3 මෙතන මොකද ඊළඟ සංඛ්‍යාව 4. 3.3 තියෙන්නේ මෙතන මේනේ 3.1 3.2 3.3. 4 5 6 7 8 ඔහොම එන්නේ 3.3 කියන මෙතන. එයා මේ ආසාර හදන 3ද. එහෙනම් මෙතන එන්නේ 3යි. 8.9 now බලන්න අත 9 8.9 කියන්නේ මෙතනනේ 9 තාසන්නයි එහෙනම් 9 අයි පහතේ වැඩි නම් අපි ගන්නෙ ඉහළ පූර්ණ සංඛ්‍යාව මෙතන මොකද්ද 21.5යි මොකද්ද පූර්ණ සංඛ්‍යාව අපිට මේ 21.5යි කොහොමද පූර්ණ සංඛ්‍යාව හොයන්නේ මේ අපි 5 අපතක කරනවා එතන තියෙන්නේ 21යි මේ 21 පොයිලයි පූර්ණ සංඛ්‍යාව 22යි දැන් කරේද මෙතන උනා බලන්න 3යි කියලා මම කියන්නේ 3යි 4යි 3යි 4යි මොකක්ද කියලා 15 අගිය ගන්නේ 3 ගන්නවා. මෙතන 8.9 නම් කීයදන්නේ? අපි මේක 9 වහ ගන්නවා. එහෙනම් 8 සහ ඊළඟ පූර්ණ සංඛ්‍යාව වහන්ද 9. පළවෙනි ස්ථානයේ පහත වැඩි හින්දා අපි ගන්නේ ඉහළ දුරාකාරය. පැහැදිලි නේ පුතේ? හරි මෙතන එහෙමයි 21.5 පහ අයි කළා පහ අපිට කෙලුව ගැහුවා. එහෙනම් 21 ඉතුරු වෙන්නේ. ඊළඟ පූර්ණ සංඛ්‍යාව 22යි. මෙතන 5 හින්දා අපි ගන්නේ ඉහළ එක පහලකද? ගන්නේ ඉහළ එක. උත්තරේ 22යි. මෙතන එබයි පහනේ පහතේ වැඩි. එනම් අපි ගන්නේ 69.6 වැහුවනේ. 6 වහපුවාම අපිට මේ බිඳුව අපි අයින් කරපුවම 69නේ. එන ඊළඟ සංඛ්‍යාව මොකද්ද? 69යි 70යි. දැන් 69.6 කියන එක ආසන්න වෙන්නේ 70යි. අයි පහතේ වැඩිනේ. උත්තරේ 70යි. මේක කී දෙන්නේ නම් පහතේ වැඩි. එහෙනම් මේක බිඳුවයි මෙතන 1යි. එතන 0.8 කියලා මොකක්ද නේද? 0.1, 0.2, අතයි 0.1, 0.2, 0.3, 0.4, 0.7 මේ හරිය. 0.8. එතන යා ආසල හදන එකද? අයියේ පළවෙනි ස්ථාන පහත වැඩි. එන උත්තරය ගන්න එක. එන 0.3 නම් කී ගන්න වෙන්නේ? පහත වැඩි අඩුයි. එන උත්තරේ 0යි. බිඳුව කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් බලන්න පූර්ණ සංඛ්‍යාව කියන්නේ බිඳුව 1 2 3 4 වත පූර්ණ සංඛ්‍යාව කියන්නේ. බිඳුව අයි තියෙනවා. ඒකම තමයි වත තියාගන්න ඕන. දැන් පැහැදිලි නේද? අපි දැන් මේන ඔකේ හෝම්වර්ක් එක බලමු.
මේ තියෙන පුංචි සාරාංශය. ඒ කියන්නේ තරත දශම ස්ථාන සම්බන්ධයෙන් හැදීම. 3.8578 තුලයිසම 7.5 7.8. දැන් මොකද තුල කියන්නේ පූර්ණ සංඛ්‍යාව ඕල් නම්බර්. 8 කියන්නේ first decimal place පළමු දශම ස්ථානය. first decimal place. 5 කියන්නේ second decimal place දෙවන දශම ස්ථානය. 7 කියන්නේ තුන්වෙනි දශම ස්ථානය third decimal place. 8 කියන්නේ fourth decimal place හතරවෙනි දශම ස්ථානය. ඔය තමයි දශම ස්ථාන. හරි. දැන් මම මේ ගානක් පුතා මම කියා දෙන්නම්. පුතා තේරුම් ගන්න පැහැදිලිව තේරුම් ගන්න මම මේ ගානක් කියා දෙන්නම්. දැන් අපිට අවශ්‍යයි 3.8578 ආසන්න පූර්ණ සංඛ්‍යා වතය තුනේ. මෙහෙම කරමු මෙහි ඉඳ වතේ මොකද? මේක අපි මේක ආසන්න තුන්වෙනි දශම ස්ථාන වතය යන්න ඕන. හරි එහෙනම් තුන්වෙනි දශම ස්ථාන වතය යන්න නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? අපිට දශම ස්ථාන කීයක් තියෙනවද අන්තිම උත්තරේ? 3ක් තියෙන්න ඕන. එහෙනම් 3ක් තිබුණොත් උත්තරේ කියන්නේ 3.8යි 5යි 7. කොහොම ලියුවොත් හරිද? හරිද පුතේ? නෑ නේද? ඇයි හේතුව? අපි බලන් දෙන හතරවෙනි සංඛ්‍යාව දැන් 3ක් ලියුවම තව එකක් ඉතුරුනේ. ඒ සංඛ්‍යාව පහතවෙනි වැඩි හින්දා මොකද වෙන්නේ? මෙයාට එකක් එකම වෙන්න ඕන වෙනවා නේද? එහෙනම් උත්තරේ ඉන්නේ කීයද මෙතන? 3.858. ක්ලියර්? හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ දෙවිලි එක. දෙවිලි එක කීයද? දෙවිලි එක නම් මොකද ලියන්න වෙන්නේ? 3.8යි 5නේ. දහම ස්ථාන දෙකක් නම් අපිට මේ 8 සම්බන්ධයෙන් ප්‍රශ්න නැහැ. 5 කියන එක අපි චෙක් කරන්න යනවා. ඒක චෙක් කරන්න කොහොමද? අපි දැන් බලන්නේ දහම ස්ථාන දෙක නෝනේ. දැන් 2 වෙනි එක බලනවා. 2 එක 5 වැඩි. වැඩි හින්දා ආයෙ බලන්න වෙන්නේ 3.8යි 5 නෙවෙයි. 3.8 කීයද ඉන්නේ? 8යි 6 වෙනවා. දැන් තේරුණා නේද? දැන් බලන්න පරිදේශ ස්ථානය. ඒ පරිදේශ ස්ථානයේ ළමයි වත යන්න නම් අපි බලන්න වෙනවා දෙවිලි එක් කියලා. දෙවිලි එක් කියලා 5 හින්දා අපි ගන්න කීයද? අපි තවද මේ මෙතන දැන් 4නේ මෙතන දැන් ඉන්නේ 3.8යි 6 ඉන්නේ නේද? මේ උත්තරය ආවා දැන් 8යි 6 කියන්නේ මේ පරිදේශ ස්ථාන 5ට වැඩි. වැඩි හින්දා උත්තරේ කීයද උත්තරේ නම් 8යිසම කීයද? සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් දහම ස්ථාන එකක් ලියුවොත් 3.8 නේ. දහම ස්ථාන එකක් ලියුවොත් මෙතන 8 වෙන්න බෑනේ හේතුව. අවසාන ඉලක්ක 5 නේ 6 නේ ආවේ දැන්. මේ වටේ කොහම? දැන් මෙතන උත්තරේ 3.8 වේ 3.9 3.9. පැහැදිලිද? අවසාන වශයෙන් බලන්න පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව වල 3.9 නේ ආවේ දැන්. මෙතන මේ වෙන්නේ 3.9යි. අපි එහෙම හිතමු නැත්නම් අපි මෙහෙම හිතමු. අවසාන මේ පරිදේශ ස්ථාන හොයන්නේ. first decimal place එක 5ට වැඩි. එහෙනම් 5ට වැඩි නම් උත්තරේ කී දෙන්නේ එහෙනම්? 3.9 දැන් පූර්ණ සංඛ්‍යාව මොකද දෙන්න ඕනේ? 3 එන්න ඕනේ. දැන් මෙතන තියෙන එක පූර්ණ සංඛ්‍යාව මේ එක පූර්ණ සංඛ්‍යාව කීයද? 3. අපි 3 දැම්මොත් උතර උත්තරේ හරියද? නෑ නේද? අපි මොකක්මයි දියනවා දිග මේ ලියා. අපි මේක දිග 3.8යි 5යි 7යි 8යි මීටර. දැන් මේක ආසල්ලව අපි 3 කෑල්ලක් කැපුවොත් අපිට හරියයිද? 3 කෑල්ලක් කැපුවොත් අපිට මේ කෑල්ල ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපිට කපද්දේ කී කෑල්ලද? 4 කෑල්ලක් කැපුවොත් තමයි මේ කෑල්ල ගන්න පුළුවන් වෙන්නේ. 3 කෑල්ලක් කැපුවොත් මේ උත්තරේ අනිවාර්යයෙන්ම අපි ලියා අයින් කරන්න වෙනවා අපරාධේ. එහෙනම් 4 කෑල්ලක් කැපුවොත් තමයි මේ කෑල්ල ගන්න පුළුවන්. අන්න මොකද අපිට වැටීම අවශ්‍ය වෙන අවස්ථාව වෙනවා. ගණිතයේ සාමාන්‍ය ජීවිතේ අපිට එනම් 3.8යි 5යි මේ කෑල්ල ගන්න ඕන නම් අපි 4 කෑල්ල අනිවාර්යයෙන්ම ගන්න වෙනවා නේද? පැහැදිලි නේද? හරි. එහෙනම් අපි උත්තර කී දෙන්නේ නේද? 4යි. නේද? තා මුංචි බව උදාහරණයක් කියන මතක් වුණ වෙලාවේ අපිට උදාහරණයට බීම අපිට මේ ටයිස් තමයි අල්ලන්න ඕන. ගෙදර ටයිල් අල්ලන්න ඕන. පුතා ටයිස් අල්ලන්න ඕන 600 අල්ලන්න ඕන. 600 අල්ලන්න ඕන නම් අපිට 500 අරුණමයි හරියන්නේ නැහනේ. 600 අල්ලන්න ඕන නේ 500 අරුණමයි 5 කියලා ගත්තොත් අපිට 500 අරුණමයි 5 කියන්නේ අපිට ටයිල් මෙච්චර ගේන්න බෑනේ. වැඩියෙන් ගේන්න ඕන. වැඩියෙන් කියලා 600 තව ගේන්න නේ කියන්නේ. තේරුණාද? එතන ටයිල් අපිට ඕන 7මාරක් බදි වුණා. 7යි භාගයක් බදි වුණා. 7යි භාගයක් වල බදි වුණා අපිට 7යි භාගයක් දෙන්නේ නැහනේ. ටයිල් නේද? ටයිල් කැඩි 7මාරක් ඕන. නමුත් අපිට 7මාරක් ගේන්න අපි කීය ගේන්නේ? 8ක් ගේන්නේ. ඔය තමයි දශම සංඛ්‍යා වතේ එක සාමාන්‍ය ජීවිතේට අවශ්‍ය වෙන්නේ. දැන් පැහැදිලි නේද?
අපි ගණන් කිහිප හදලා අවසාන වශයෙන් හෝම්වර්ක් දීලා මේ පාඩම අපි අවසන් කරනවා. හරිද? ගණන් හතරක් දෙන්න එහෙනම් මම ළමයි කෙටියෙන් නිවුවා to the nearest first decimal place. පළමු දශම ස්ථානයට. මේක ඒකමයි. දැන් මේ මිනාලා තියෙන්නේ අරකමයි. ඒ පස්සම. මෙතන second decimal place. දෙවන දශම ස්ථානය. මේක පළමු දශම ස්ථානය, දෙවන දශම ස්ථානය, තුන්වෙනි දශම ස්ථානය. first decimal place, second DP, third DP. හරි. ඔය ගණන් ටිප්පණි කරන්න ඉන්නේ. එලා 47 48 49 50 ප්‍රශ්නෙට 1යි 2යි 3ක් තියෙනවා. හරිද පුතේලා? එලා බලන්න දෙනවා මම මේක ගාල් ගිනම් කර 45යි 6යි. මොකද්ද අහන්න ඕනේ? first decimal place නේ. පළවෙනි ස්ථාන අපි දෙවෙනි එක බලන්න. දෙවෙනි එක චෙක් කරන්න. දෙවෙනි එක පහත වැඩි. වැඩිලා උත්තර කියන්න පුතේලා. 8.6යි. හරි නේද? මම දන්නවා බොහෝ ළමයි හරි කියලා දන්නවා. හරි. එහෙනම් උත්තරේ 5.5යි. 0.5 නම් 8 පාන්දර මහන්ද first decimal place එක. එහෙනම් first decimal එක මේක 5නේ. 5යි උත්තර කීයද? 5.1. පැහැදිලිද? 49 කීයද? 13.6යි 3යි 7යි. හොයන්න ඕනේ මහන්ද? දෙවෙනි දශම ස්ථානයේ. දෙවෙනි හොයන්න ඕන අපිට කව චෙක් කරන්න ඕනේ. චෙක් කරන්න ඕනේ තුන්වෙනි එක්කලාව. තුන්වෙනි එක්කලා කීයද? පහත වැඩි. එන උත්තරේ කීයද? 13.6යි 4යි. 3.30.64 පොද. තුන්වෙනි එක්කලා පහත වැඩි හින්දා අපි ඊළඟ එක්කලා එක කරනවා. හරි. මේක බලන්න එනවා. දැන් මේ උත්තරේ බලන්න 0.6යි 3යි 2යි 8යි. පරදොස් ස්ථානේ හොයන්න ඕන නම් අපි දෙවෙනි එක්කලාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දෙවෙනි එක්කලා පහත වැඩි අඩුයි. නේද එනවා. අඩු හින්දා උත්තරේ කීයද? 0.6යි. ඊළඟ එක 6යි 3යි 2යි 8යි. කී වත යන්න ඕනේ? දෙවෙනි දශම ස්ථානෙට. දෙවෙනි වත යන්න ඕන අපිට අවශ්‍ය වෙන්නේ තුන්වෙනි එක්කලාව. මෙතන අවශ්‍ය කරේ දෙවෙනි එක්කලාව අවශ්‍ය තුන්වෙනි එක්කලාව. එයත් පහත වැඩි අඩුයි. එන උත්තරේ කීයද? 0.6යි 3යි. තේරුණේ නමයිනේ. 0.6යි 3යි 2යි 8. අහන්නේ තුන්වෙනි දශම ස්ථානයේ. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ 1යි 2යි 3යි. මේ තුන් දෙනාම තියාගන්න ඕන. හැබැයි බලන්න ඕන මෙතන හතරවෙනි එක පහත වැඩි හින්දා මෙයාව පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන එන උත්තරේ ඉන්නේ කීයද? 0.6යි 3යි 3යි. පතර ගන්න බබතේ හරිය කරන්න ඕන. පැහැදිලි නේද? දැන් අපේ පාඩම අවසానයි. දැන් අපි හෝම්වර්ක් දුන්න මේකෙන් කීපයක් අපි එනම් විද්‍යාත්මක අංකය සහ වැටීමේ පාඩම මෙතනින් අවසానයි. උදා මේ ගණන්පදේ සාමාන්‍යයෙන් මේ ගණන් ලොකු මේ ප්‍රශ්න ලකුණු දෙන ප්‍රශ්න නෙමෙයි. නමුත් මේකදී ඔයාලා යම් අවස්ථාවල මේවා වරත අවශ්‍ය වෙනවා. ඒක දැනගත්ත සමහර ගානක සමහරද වරත තේරුම් ගන්න පුළුවන්. කුංචි දෙයක් දැනගත්තොත් සම්පූර්ණ ගානම කරන්න පුළුවන්. ඒකමද මේකේ වැදගත් කරන්නේ. මේ පාඩමේ ලකුණු 1 2 3 4 හම්බෙයි වැඩි පුළුවන්. නමුත් මේකේ දැනුම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. විශේෂ මේ ඔය ඕදර ප්‍රශ්නපත්‍රමයි මෙතනයි අපේ සාමාන්‍යකරී පහේදී මේ වගේ දේවල් අහනවා. ආසව පූර්ණ සංඛ්‍යාවද උත්තරේ කීයද? පරදොස් ස්ථාන මත යන්ද? round up to the nearest first decimal place to the whole number කියලා දෙනවා. එහෙම වුණාම දේ වරක ඒක දැනගන්න ඕක සමහර අය මම දන්නවා මේ ලොකු අයට ඒක සමහර අයට බෑ. ඒ තමයි මේ වගේ දේවල් හරියට අහු වෙලා නැහැ පුතේ.
ඒ හින්දා මම මෙච්චර ගණන් දෙන්නේ. ගණන් 55ක් දෙන්නේ ඒ හින්දායි. සමහර මේ පාදම ඕනනම් මේ සමහර අය කියයි අයිස මේ ගණන් 15 20 පුරවන මේ පාදම කරන්න. ඇත්තේ පුළුවන් ඉන්නේ. 15ක් 20ක් කරලා කවුද මේ තේරුම් ගන්න ඉන්නේ. නේද? අපිට මේ මහසියල ටික පොඩි වෙලාවක් හරි වැඩිපුර ආරම්භය කරන්නේ මම ඒක අපේ පන්ති ඒකනේ. සමහර පැය එකමාරක් කරන පන්ති අපි පැය 3ක් පන්ති කරනවා. සමහර පැය 4ක් කරනවා. පැය 5ක් පන්ති වෙලාවලුත් තියෙනවා. ඒ හේතුව ළමයි වැඩිපුර අවබෝධයක් දෙන්න ඕනේ ඉන්න. ඒක අපේ ළමයි ඉහෙනින්ම පාස් වෙන්නේ. අපේ ළමයි බොහෝ අය ඒ ලෙවල් කරන්නේ මැත්ස් සහ බයෝ. ඒ හේතුව එයාලා මනස ලොකු මේ පරාසය දක්වා විහිදෙනවා. ඒ හේතුව මේ දින අපි හදන ගණන් ප්‍රමාණය වැඩි අමාරු ගණන් හදනවා. ඒ හින්දා එයාලා තියෙන දැනුම මත්ත වැඩි වෙනවා. ඒකයි මේ පන්තියේ විශේෂත්වය. නැත්නම් ගණන් 15 වෙනින් කරන් පුර එක ගණන් 55ක් කියලා ඒ හින්දායි. මම කැමති නැහැ යන්තම් ෂේප් වෙන්න. උදි ෂේප් වුණොත් හැමදාම ෂේප් තමයි. ඒක බුත තාම හරි ප්‍රශ්නපත්‍රය අමාරුනොත් වරා මොන වෙන්නේ? අදාළ තමයි ගෙදර ඉන්න වෙන්නේ. සමහර අය කරන්ට් දාලා වැදෙනවා. පන්ති කාමරේම. ඒ තරම් ප්‍රශ්නපත්‍රය අමාරු. අපේ පන්තියේ තමයි එහෙම වෙන්නේ නැහැ කවදාවත්. කොච්චර අමාරු වුණත් අපේ පන්තියේ තමයි ආසාවෙන් තමයි මේ පේපර්ස් ලියන්නේ. හේතුව අපි වැඩිපුර අමාරු ගණන් හදන හින්දා. එහෙනම් අපි දෙනම් අපි මෙතන නවත්තමු එහෙනම්. දැන් හැමෝටම එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. ඉස්කෝලේ අපි දැන් පටන් ගත්තා නැතත් අපි මෙහෙම දිගටම කරයමු. අපි ප්‍රාර්ථනා කරමු. ඉක්මනින් පාසල් පටන් අරගෙන අපි තාම මේ වගේ හම්බෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලකම් හැමෝටම තෙරුවන් සරණයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.